समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම මෙත් ටීවී මෙත් සදහම් දේශනා ඔස්සේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ධර්ම ශ්‍රවණයට එකතු වෙන්නේ. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ නවසීලන්තේ ක්‍රයිස්ට් චර්ච්හි පදිංචිව සිටින කෝසල අබේකෝන් මහත්මා සහ සෙව්වන්දි ඈපා කියන පින්වත් දෙපළ තමයි අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ. ඒ අයගේ මූලික අරමුණ තමයි මීට මාස 9කට පෙර මිය පරලොව යන්නට යෙදුණු සුජීවත්ව සිටියේ නම් ජූනි මාස 16 වෙනි දින 67 වෙනි ජන්මදිනය යෙදෙන ඊ.කේ. පියසේන ආදරණීය පියාණන් සිහිපත් කළ ඒ පියාණන්ට පින් අනුමෝදන් කිරීමත්, දැනට මාස 3ක් වයස ඇති සෙහස් අබේකෝන් පුතණුවට තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කිරීම, සුජීවත්ව සිටින ප්‍රේමා කේ ඈපා සහ සීතා රජනායක කියන ආදරණීය මෑණිවරුන්ට සහ මුතුබණ්ඩ අබේකෝන් ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව, ඒ වගේම දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්, දූ දරුවන්, පවුල්වල හිතමිත්‍ර ආදී හැම දෙනාටම ආශිර්වාද කිරීමත්, මියගිය සියලුම ඥාතීන්ට පින් දීම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම අරමුණ. ඉතින් අරමුණෙන් තමයි අද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ පින්වතුන් සිදු කරන්නේ. ඉතින් බණහන් ඔබ හැම දෙනාටමත්, දායකත්වයේ දරුව හැම දෙනාටමත් මේ උතුම් ධර්ම දානමේ පිනත්, ධර්ම ශ්‍රවණමේ පිනත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි කතා කරන්නේ පරිත්‍යාගය, අතහැරීම, දන් දීම. හැබැයි මේ දානය ගැන බොහෝ වෙලාවට ඔබ දානය ගැන බොහෝ ධර්ම කාරණා අහලා තියෙනවා. හැබැයි අද අපි මේ ධර්මානුශාසනාව තුළ ඔබට ඉතාම වැදගත්, අපි දන් දෙන්න ඕනෑ ඇත්තටම තියෙන වෙලාවෙද නැති වෙලාවෙද, අපි දන් දිය යුත්තේ අපිට අසීරුම මොහොතේ දන් දෙනකොට එයින් ලැබෙන ප්‍රයෝජන, අමාරු වෙලාවක, දුර්භික්ෂ කාලෙක, අසීරු මොහොතක පුංචි දෙයක් හරි දන් දීලා ලබන්න පුළුවන් ආනිසංස, ඒ වගේම බුද්ධ ශාසනයක දන් දීමේ ආනිසංස, සාමාන්‍ය දුගී මගේ යාචකයාට, අසරණ අයට ආහාර වේලාවක් දීමේ ආනිසංස, මේ වගේ දානය ගැන මෙවැනි මොහොතක අපි දන්නවා අපේ රටේ මේ වෙනකොට පවතින මේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, අසීරුතා, ආහාර පාන හිගේ මේ සියල්ලත් එක්ක අපි තුල ගොඩනැගෙන මේ මසුරුකම, ලෝභකම, මේ සියලු දේවල් යටපත් කරගෙන අපි කොහොමද මෙවැනි මොහොතක පරිත්‍යාගය, ත්‍යාගශීලීකම, නැති බැරි අසරණ අයට උදව්පකාර කිරීම, දන් දීම, ජීවිතේ අසීරුවෙන් වුණත් ඒ පින් බලවත් කරගන්නේ කොහොමද? පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ එදා ගන්ධබ්බ රුක්ක මූලයේ අසල යමා මහ ප්‍රාතිහාරයේ පාලා අහසින්ම වැඩම කරේ තව්තිසා දෙව්ලොවට. ඒ තමයි මාතෘ දිව්‍ය රාජයා හට විජම්බන අභිධර්ම දේශනාව සිදු කරන්න. එදා සක්‍ර දෙවියන්ගේ
පණ්ඩුකම්බල සයිලාසනය මත අපේ බුදුරජාණන් වහන්සේ දෙව්ලෝට වැඩම කළ වැඩ සිටිද්දී දැන් දෙවියන් එකතු වෙනවා මේ බණහන්. ඒන පිරිස අතරින් ඉන්දක කියන දෙවියන් ඉස්සරහිම ඇවිල්ලා වාඩි වුණා බණහන්. නමුත් මහේශාක්‍ය දෙවිවරු බොහෝ පින් ඇති දෙවිවරු දැන් බණහන්න එනවා. ඒනකොට තමන්ට වඩා පිනෙන් වැඩි මහේශාක්‍ය දේවතාවරුන්ට ඉදිරි පසදීලා ඒ දෙවියන් ටික ටික පස්සට යනවා. එහෙම පස්සෙන් පස්සට යනවා තව තව දෙවිවරු සදෙව්ලොව දේවතාවරු මේ අභිධර්ම දේශනාව අහන්න එදා තවතිසා දෙව්ලොවට එකතු වෙනවා. මෙහෙම එන දෙවිවරුන්ට ඉදිරි පස ආසන දීලා තමන් පස්සෙන් පස්සට ගිහිල්ලා මේ ඉන්දක කියන දෙවියන් යොදුන් 16ක් තරම් ඈතට යවුණා කියන. හැබැයි අංකුර කියලා තවත් දේවතාවෙක් ඉදිරියෙන්ම ඉඳගෙන බණහනවා. බුදුරජාණන් වහන්සේ මේ අභිධර්ම දේශනාව කරන්න ප්‍රථමයෙන් අර ඉන්දක දෙවියන්ගෙන් අහනවා ඉන්දක ඔබ බොහෝ දන් දීපු කෙනෙක්. ඔබ පෙර මනුස්ස ලෝකේ බොහෝ දන් වැටවල් පවත්වපු කෙනෙක්. නමුත් ඔබ අද මේ තරම් ඈතින් ඉඳගෙන ඔබ ආසාාවෙන් ඇවිල්ලා ඉස්සරහිම වාඩි වෙලා බණහන්න සූදානන් වුණත් දැන් ඔබ මහේශාක්‍ය දෙවිවරුන්ට ඉදිරි පස ආසන දෙමින් ඔබ පස්සෙන් පස්සට ගිහිල්ලා ඔබ යොදුන් ගානක් ඈත ඉඳන් මේ බණහන්. ඇයි ඔබට මෙහෙම වුණේ? බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට දේශනාවල සඳහන් වෙනවා යම් යම් ධර්මකාරණා ඒ අයගෙන්ම මතු කරලා ඒ අය සසර කරපු පින් අකුසල් ඒවැ පුුණ්‍ය ශක්තිය මුල් කරගෙන ඒ අයගෙන්ම කාරණා මතු කරගෙන දහම් දෙසනු. මේ කාරණය බුදුරජාණන් වහන්සේ අර ඉන්දක දෙවියන්ගෙන් අහනකොට ඒ ඉන්දක දෙවියක් කියෙන ස්වාමීණී භාක්‍යතුන් වහන්ස ඔය ඉදිරි පසම ඉදගෙන බණහන් අංකුර කියන දේවතාව පෙර මනුස්ස ලෝකෙ බුද්ධ ශාසනයක එක බත්හැන්දයි ආරයන් වහන්සේ නමකට පූජා කරේ. ඔහු පෙර මනුස්ස ලෝකෙ බොහොම දුප්පත් මනුස්සේ කැටියට ආර්ථිකාතින් දිලිදු කෙනෙක් හැබැයි සද්ධහා ධනය තිබිලතිය. අපි සාමාන්‍ය මිනිස්සු තුළ ඔබ දන්නවා මිනිස්සුම ධනවතා පොහොසතා සල්ලිකාරයක් එහෙම කෙනෙක් තුළ මනින්නේ අර භෞතික වස්තුව තුළේ. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පෙන්වා සද්ධහා ධනං සද්ධාවෙන් ධනවත්වේ. එදකොට මේ සද්ධහා ධනය තිබිලා තියෙනවා ආර්ථිකාතින් භෞතිකාතින් දුප්පත් වනත් එදා මනුස්ස ලෝක හිටපු අර අංකුර කියන කෙනා. හැබැයි යා බුද්ධ ශාසනයක බුදු කෙනෙක් පහළ වෙලා රහතුන් වැඩ සිටිය යුගයක ආර්යන් වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවතින මහා සංඝරත්නය වැඩඉන්න කාලෙක ඔහු මනුස්සලෝක හිටි. තමන්ගේ ගමට පින්න පාති වැඩිය ආර්යන් වහන්සේ නමකට හිත පහදවාගෙන තුනුරුවන් ගැන හිත පහදවාගෙන එක බත් හැන්දක් පූජ කරා අර පාත්තරයකට. ඒ පිනෙන් මරණාසන්න මොහොත ඒ පින බලවත් වෙලා දිවිය ලෝක ඉපදුනම් මහේ ශාක්‍ය දේවතාවෙක් හැටියට. ඔහු ඉස්සරහම ඉදම් බණහන. හැබැයි බුද්ධ ශූන්‍ය කාලෙක මහා ධනවතෙක් හැටියට භෞතික වසයෙන් ධනවතෙක් ඔහු විශාල දම් වැටවල් පැවැත්තුවා. දුගී මගේ යාචකයන්ට එදා මිනිස්සු එකතු කර කර මහා දන්සැල් පැවැත්තුවා. බොහෝ මිනිස්සුන්ට දන් දුන්න තමන්ගේ ජීවිත කාලෙම සද්ධාවෙන් දන්දීපු කෙනෙක් මේ ඉන්දක කියන කෙනා. හැබැයි ඔහු ඒ තරං විශාල දානාදී පින්කං කරලා තියෙන්නේ බුද්ධ ශූන්‍ය කාලෙක. පින් පව් විශ්වාසයක් නැති. කර්ම කරම්ඵල විශ්වාසයක් නැති. හොඳ නරක දන්නේ නැති. කාලබීල ඔහේ ඉඳලා මැරිලා මොකෙක් වුණහම් මොකද කියලා අන්නෙවැනි දුෘෂ්ටි තිබිච්ච සමාජයක එවැනි මිනිස්සුන්ට තමයි දං වැටවල් පැවැත්වේ. එතකොට ඒ කාලෙත් ඒ දානය මහත්ඵල මහානි සංස වෙන්න එක ආර්යන් වහන්සේ නමක් අඩුම ගානෙ ලෞකික සම්මාධිත්‍යය පින් පව් විශ්වාසය කුසල් අකුසල් විශ්වාසය
තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක ගැන විශ්වාසයක් මෙලෝ පරලෝ පිළිගැනීමක් තියෙන එක්කෙනෙක්වත් නෑ. ඇයි බුද්ධ ශූන්‍ය කාලයක්. නමුත් මේ ඉන්දක කියන කෙනා සංසාර පුරුද්ධට තමන්ගේ ව්‍යාපාරවලින් තමන්ගේ ධනේ ආහාරපාන කෑමබී මැඳුම් පැළඳුම් දුගී මගේ යාචකයන්ට එකතු කර කර මහා දං වැටවල් පැවැත්තු. හැබැයි ඒක මහ විශාල පින. ඒ පිනෙන් ඔහු දිවිය ලෝක ඉපදුනා. නමුත් ඊට වඩා විශාල පිනක් රැස්සුනා බුද්ධ ශාසනයක එක බත් හැන්දක් ආර්යන් වහන්සේ නමකට පූජා කරපු අර අංකුර කියන දේවතාවට. එතකොට අපිට මේ ඉතිහාස මේ දේශනාව තුළින් පේනවා සම්බුද්ධ ශාසනයක දන් දෙනවා කියන්න. කරම කරම්ඵල විශ්වාසයෙන් සද්ධාවෙන් ගෞරවෙන් පින් පව් කුසල් අකුසල් හොඳ නරක ගැන වැටහීමේ අපි එකට ධර්මය කියනවා ලෞකික සම්මාධිත්‍යයෙන් යුක්තව දන් දෙන්න කිය. අන්න එහෙම දන් දෙනකොට ඒ දානයක ලැබෙන ආනිසංස පුංචි දෙයක් දන් දුන්නා. එහි ආනිසංස මහත් පලයි මහානිසංසයි. එනිසා පිංහතුනේ ඔබ මේ මනුස්ස ලෝක ඉන්නේ බුද්ධ ශාසනයක් පවතින කාලෙක. අපිට ජීවිතයේ ප්‍රශ්න තියෙනවා තමයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙත් උන්වහන්සේගේ කාලෙත් මිනිස්සුන්ට ප්‍රශ්න තිබුණ. දැන් ඔබහල ඇති බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගුණ ගැන ගත්තාම කවුරුත්තාන්න අරහන් කියන ගුණේ තුළම මේ ලෝකයේ දෙවියන්ගේද මිනිස්සුන්ගේද දෙව් මිනිස්සුන්ගේ ආමිස පූජා ප්‍රතිපක්ති පූජා ලබන්න උන්වහන්සේ තරන් සුදුසු කෙනෙක් නෑ. අග්‍ර දක්කිනය මේ ලෝකෙ දානයක් පූජා කරලා මහත්ඵල මහානිසංස වෙන අග්‍ර ආනිසංස ලැබෙනවනම් ඒ ඔබ මම සරණ ගිය ලෝතුරා බුදුරජාණන් වහන්සේ. හැබැයි උන්වහන්සේට පවා දානය වැලකිලාගේ අවස්ථා ධර්මය සඳහන් වෙනවා. මිනිස්සු දානය නොදී හිටපු අවස්ථා. ඔබහල ඇති වේරංජානුවර සාගතයක් ඇති වුණා. මේ වේරංජා බ්‍රාහ්මණතුමා ඒ නගර හිටපු බමුණේ බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් සංඝයාට වස් කාලෙ වස් සමාදන් වෙන්න මේ නගරයට ආරාධනා කරයි ප්‍රදේශයට. බුදුරජාණන් වහන්සේ ආරාධනය පිළි අරගෙන භික්‍ෂූන් වහන්සේලා සමඟ ඒ ප්‍රදේශයට වැඩම කරලා ඈත දුස්කර ප්‍රදේශයක් වස්කාලි වස් සමාදන් වුණා. හැබැයි වස් ආරාධනා කරලා වැඩඉන්න කියලා මේ ඔක්කෝම සූදානන් කරපු මේ බමුණා මාරාවේශයකින් ඔහුටත් එතනින් පස්සේ මේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට මම සිව් පසෙන් ඇපවපස්ථාන කළ යුතුයි නේද. ආරාධනා කරාට පස්සේ උන්වහන්සේලා ගැන මේ වස්මාස තුනේ උන්වහන්සේලාගේ ආහාරපාන දාන ඊළඟට ගිලම් පස බෙහෙත් හේත් උන්වහන්සගේ ආවාස පාසුකම් සිවුරු පිරිකර මේ අවශ්‍යතා ගැන මා සොයා බැලිය යුතුයි නේද කියලා ඒ කටයුතු අමතක වුණා. ඒ වගේ මේ කාල විශාල් නියගයක් දුර්භික්ෂයක් එක ආහාර හිඟයක් සාගතයක් ඇතිවෙච්ච කාලයක් ඒ ප්‍රදේශයට. එතකොට අපිට පේනවා බුදු හාමුදුරුවෝ සැරියුත් මුගලන් දෙනම 500ක් මහරහතන් වහන්සේලා මේ වේරංජානුවර සාගතයෙන් පීඩාවට පත් වුණා. ධර්මය සඳහන් වෙනවා භික්ෂූන් වහන්සේලා පිණ්ඩ පාත යනවා. දැන් දානය ලැබෙන්නේ නැත්නම් පිණ්ඩ පාතේ හරියන්නේ නැහැ. කවුරුත් ගෙනල්ලා දෙන්නේ නැත්නම් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා හැම සත්වයකටම ආහාරයක් අවශ්‍යයි. හැම කෙනෙක්ම හැම සත්වයෙක්ම මේ ශරීරය පවත්වන්නේ යම් ආහාරයක් තුළ. කුසගිනි වේදනාව කියන්නේ කෙනෙකුට දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ දන්නවා මිනිස්සු බඩකින්න කුසගින්න වැඩි වෙනකොට ඔබ සමාජි දැකලා ඇති නොකන දේවලුත් කන මිනිස්සු ඉන්නවා. කුණු කානුවල තියෙන පිළුණු වෙච්ච දේවල් අහුලගෙන කනවප දැකල නැද්ද. සමහරු විසි කරලා දාපු සමහරලාවට අර කුණු අතුර බේරෙන පාන් කෑල්ලක් වෙන්න පුළුව. කුණු භාක්‍යයක තියෙන කෙනෙක් කාල විසිකරපු බත් පැකැට්ටයක් වෙන්න පුළුව. බත් ඇටෙන් ඇට අහුලගෙන කන මිනිස්සුබ දැකලා ඇති කුසගින්නට. ඊළඟට සමහ රටවල් ඔබ දැකලා ඇති කන්න නැති වෙනකොට මිනිස්සු මොන තරන් දේවල්
සමහරලාට මැටි වලින් හොටි හදාගෙන කනවා බන්තර්ජාල රූපවාහිනි වල දැකලා ඇති සමහර අප්‍රිකානු රටවල. එතකොට මේ වගේ බඩකින්න කුසගින්න වැඩිපුර දැනෙනකොට මිනිස්සු නොකන දේවලුත් කන්න පුරුදු වෙනවා. එතකොට ඒ වගේ හැම කෙනෙකුටම කුසගින්න දැනෙනවා. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා මිනිස්සුන්ටත් හරි අමාරු කාලයක්. පේරංජා නගරේ මේ සාගත කාලේ සමහර දවස්වලට පිණ්ඩපාතේ වඩිනකොට යවහාල් ටිකක් ලැබෙනවා. යවහාල් කියන්නේ සාමාන්‍ය ඒ කාලේ අශ්වයන්ට දෙන හාල් වර්ග. එතකොට මේ හාල් ටිකක් ලැබුණට පස්සේ මේ ටික ගෙනල්ලා භික්ෂුන් වහන්සේලා දැන් හාල්නේ මේ උයලා දානයක් හැටියට මේ බත් පූජා කරනවා. නේ අර හාල් ටිකක් හම්බෙන්නේ. ඒ ටික ගෙනල්ලා දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද මොහොල් ගැටෙන හඬක් ඇහෙනවා. මොකද මේ පොඩ්ඩක් බලන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ විස්තර බලාගෙන ඇවිල්ලා කියන ස්වාමීනි අද පිණ්ඩපාතේ වැඩි ස්වාමීන් වහන්සේලාට යවහාල් ටිකක් ලැබිලා. උන්වහන්සේලා ඒක කොටනවා වතුර ටිකක් දාලා පිටි ගුලියක් වගේ හදාගෙන උන්වහන්සේලා වළඳන. බුදුරජාණන් වහන්සේ අගය කරනවා මගේ වීරියවන්ත මේ ශ්‍රාවකයන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ලැබෙන ඕනම දෙයක්. ඒක තෙත දෙයක් වේවා වියලි දෙයක් වේවා ප්‍රත්‍යවේක්ෂා කරලා ශරීරය පවත්වන්න මේ ජීවිතේ පවත්වාගෙන යන පමණ එහි රසයකට ලොල් නොවී ලැබෙන දෙයක් ආහාර කරගෙන නිවන් මඟ ගමන් කරන මගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ වීරිය ගැන බුදුරජාණන් වහන්සේ වෙලාවේ අගය කරන. එතකොට අපිට පේනවා ඒ කාලේ ධර්මයේ සඳහන් වෙනවා මෙහෙම සිදුවීමක්. ඔබ දන්නවා මුගලන් මහරහතන් වහන්සේ 이르දිවන්තයන්ගෙන් අග්‍රයි. උන්වහන්සේ බොහොම 이르දි බල සම්පන්නම කෙනා මේ ශාසනය. දවසක් මුගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සාගතේ නිසා මේ ප්‍රදේශේ මේ පළාත්වල ඉන්න මිනිස්සු පීඩාවට පත් වෙලා මේ නියගෙන් සාගතෙන් ආහාර හිඟයක් මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. තථාගතයන් වහන්සේ 500ක් භික්ෂූන් වහන්සේලා මේ වස් කාලේ වස් සමාදන් වෙච්ච සියලු දෙනා පීඩාවට පත් වෙලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මගේ 이르දි බලයෙන් මේ පොළොවේ යට රස පොළොව හැටියට පස් තට්ටුවක් තියෙනවා කියන ආහාර කරගන්න පුළුවන්. ඒක හරියට කිරිවල යොදේ වගේ කියන. එතකොට අද ඔබ මේ මැටි කෑවා අරෝම කියනකොට කෙනෙකුට සමහරලාවට hina යන්න පුළුවන් මොනවද මේ එහෙමත් පුළුවන්ද කියලා. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා මේ පෘථුවියක් ඉස්සල්ලාම හට ගන්නකොට මේ පෘථුවියේ පෘථිවි පෘෂ්ඨය හරියට කිරිවල යොදේ වගේ කියලා. රස පොළොව කියලා සඳහන් වෙනවා. ආබස්සර නමින් අහසේ පාවි හිටපු මේ සත්වයන් ඉස්සල්ලා මේක ආග්‍රහණය කරා. ඊට පස්සේ ඒ රස පොළොව ආහාර කරගත්තා කියනවා. කිරිවල යොදේ වගේ මේ පෘථිවි පෘෂ්ඨය ඇතුලේ තියෙන තට්ටුවක් ගැන සඳහන් වෙනවා. එතකොට මේක අපිට උඩින් බලන්න පුළුවන් එකක් නෙමෙයි. පොළොව ඇතුලේ තියෙන මේ පස් තට්ටුවක යම් කොටසක් බුදුරජාණන් වහන්සේගෙන් මුගලන් මහරහතන් වහන්සේ වන්දනා කළ අවසර ඉල්ලන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පුළුවන් 이르දියේ මේ රස පොළොව උඩට මතු කරලා මේ පෘථිවි පෘෂ්ඨය හරවන්න. රස පොළොව උඩට මතු වෙන හැටියට. එතකොට මිනිස්සුන්ට ඒක ආහාර කරගෙන කුසගින් නිවා ගන්න පුළුවන්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන්න කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුදුවැසින් සියලු සත්වයන් ගැන මහා කරුණාවෙන් බලන එක්කෙනෙක් දෙන්නෙක් කුසගින්න ගැන විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ මුග්ගල්ලාන ඔබට එවැනි 이르දි මේ ප්‍රාතිහාරයක් සිදු කරන්න සිත් පහළ නොවේවා. මුග්ගල්ලාන ඔබට ඒක කළ හැකි. බුදුහාමුදුරු දන්නවා මුගලන් හාමුදුරන්ට ඒක කරන්න පුළුවන් 이르දි. ඊට කලින් බුදුරජාණන් වහන්සේ විමසනවා මොග්ගල්ලාන මේ සත්වයන්ට හානියක් නොවී ඔබ කොහොමද මේ දේ කරන්න හිතන් 이르දියෙන් වුණා. ඒ වෙලේ මුගලන් මහරහතන් වහන්සේ කියන ස්වාමීනි මම 이르දියෙන් මේ වගේම පෘථිවි පෘෂ්ඨයක් මවලා මේ සත්වයන් ඒ පෘෂ්ඨයේ මතින් තියලා මේ තියෙන පෘථිවි පෘෂ්ඨය මං අනිත් පැත්ත හරවනවා කිව්වා. මේක අපිට හිතා ගන්නවත් බෑ අපි මේ වචන වලින් කිව්වට. 이르දි විෂය අචින්ත්‍යයි. මේ අචින්ත්‍ය වූ 이르දි විෂයෙන්
ඉරුදිය මේ සිදු කරන්න පුළුවන් දේවල් අපට හිතාගන්නවත් පුළුවන් දේවල් නෙමෙයි. එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔබට ඔය කියන දේ කරන්න පුළුවන්. ඒක තමයි ඉරුදීමේ හැකියාව තියෙන ස්වභාවය. නමුත් මොග්ගල්ලාන ඔබට එවැනි දෙයක් කිරීමට සිත් පහළ නොවේවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔබ එවැනි දෙයක් කළොත් මේ මනුස්්‍යයන්ට මොකක්ද මේ වුණේ මොකක්ද මේ වුණේ කොහොමද මේ පොළොව මෙහෙම හැරවුණේ මොකක්ද මේ වුණේ කියලා ඒ අය හිතලා එක තේරුම් ගන්න බැරුව සාමාන්‍ය මිනිස්සුන්ගේ හිත් විපිලිසර වෙන්න පුළුවන් කිය. සාමාන්‍ය මනුස්සයෙකුගේ ඔළුව විකෘති වෙලා මිනිසුන්ට පිස්සු හැදෙන්න්න උනක් පුළුව විපිලිසර වෙන්න පුළුවන්. හිතාගන්න බෑ සාමාන්‍ය මනුස්සයකුට කොහොමද මේක වුණේ කිය. බුදුරජාණන් වහන්සේ ඒ හැමෝම ගැන කරුණාවෙන් මුගලන් හාමුදුරුවන්ව ඒකෙන් වැලැක්වා. එතකොට අපිට පේනවා ඒ කාලෙ බුදුහාමුදුරුව වැඩ හිටිය කාලේ අපේ බුදුරජාණන් වහන්සේ පවා මේ වේරංජානුවර එදා ඇතිවෙච්ච සාගතයෙන් පීඩාවට පත් වුණ. බොහෝ භික්‍ෂූන් වහන්සේලා මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා රහතුන් වැඩ සිටිය යුගවල අතීතයේ ඇතිවෙච්ච නියඟ දුර්භික්ෂ සාගත විපත් ස්වභාවික විපත් ගැන අපිට ධර්මය ඕන තරම් හම්බෙනවා. ඔබ අහල ඇතිනේ අපේ රටේ බැමිනිතියා සාය ගැන ඔබ ඕන තරම් අහල ඇති සිදුවී. තිස්ස මහරාමි 12,000ක් රහතන් වහන්සේලා වැඩ සිටිය යුගේ. සිතුල් පව්වේ 12,000ක් මහරහතන් වහන්සේලා. එතකොට ඒ දකුණේ එදා සිතුල් පව්ව දකුණේ මහා විහාරය හැටියට හැදින්වේ තිස්ස මහාරාමය සිතුල් පව්ව ආරණ්‍යවාසී කැලෑවේ බණ භාවනා කරපු භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටිය. 24,000ක් මහරහතන් වහන්සේලා මේ බැමිනිතියා සාය නිසා සාගතයේ නියගේ භික්‍ෂූන් වහන්සේලාට දාන දෙන්න විදිහකුත් නෑ. ඒ කාලේ ඒ ආරාමවල තිබිච්ච වී ගබඩාවල් සත්තුන්ගේ වුවදුරක් නිසා විනාස වනා කිය. එතකොට බලන්න යම් නියඟ දුරුභික්ෂ විපත් එනකොට අවාසනාවන්ත කාලවල සමහර වෙලාවට ඉතුරු කරලා අනාගතය වෙනුවෙන් කියලා ආරක්ෂා කරගෙන ඉන්න තියෙන හාල්ටික වීටික හරි මොකක් හරි හේතුවකින් සත්තුන්ගෙන් හරි එක විනාස වෙලා ඒක ප්‍රයෝජනයට ගන්න බැරි තත්ත්වයක් ඇතිවෙන. අවසානයේ 24,000ක් මහරහතන් වහන්සේලා යාල මහා කැලේ උන්වහන්සේලා පිරිනිවන් පාන. මේ නියගේ දුර්භීක්ෂය ආහාර හිගේ නිසා. අපේ රටේ එදා රහතුන් වැඩ සිටිය කාලයක් දැ සමහරලාවට මේ සිල්වත් ගුණවත් කියල නෑ. සිල්වත් වනත් ගුණවත් වනත් මාර්ගපල් ලැබුවත් නැතත් රහතන් වහන්සේලා වුණත් සාමාන්‍ය කෙනෙක් වුණත් ස්වභාවික විපතකදී ව්‍යසනයකද නියගකදී අපි කාටත් හැම කෙනාටම ඒ පීඩාව බිඳින්න සිද්ධ වෙනවා. දැවබ හිතන්න භූමි කම්පාවක් කෙනවා. රහතන් වහන්සේලා සිල්වතුන් වැඩ සිටිය කියලා උන්වහන්සේලාගේ ආරාම කුටි විතරක් හෙල්ලෙන් නැතුව අනිත් තැන් විතරක් කම්පාවෙන ඕනේ මේ එහෙම දෙයක් වෙන්නේ එක කාටත් බලපා. සුනාමි වගේ විපතක්කා මුහොද ගොඩ ගැල්වා. සිල්වතාගේ බේරිලා මේ දුස්සීල කෙනගේට වතුර පාර වැදුන නෙමේ. සමහර වෙලාවට සිල්වද්ද ගුණුවත්ද භාවනා කරාද නැද්ද. ඒ හැමෝට මේ විපතෙන් පීඩාවිදින සිද්ධ වෙනවා. මහා විපත් දුර්භික්ෂේන කොට රහතුන් වැඩ සිටිය කාලලු උන්වහන්සේලා පව පීඩාවට පත් වුණ. අපේ ශාසනික ඉතිහාසයව බැමිනිතියා සාය ගැන සඳහන් වෙලා තියෙන තැන්වල සඳහන් වෙනවා මිනිස්සු කුසගින්න එනකොට කුසගින්න කියන්නේ මිනිස්සුන්ට දරාගන්න පුළුවන් වේදනාවක් නෙවෙයි. එවැනි වේදනා කුසගිනි වේදනා වැඩි වෙනකොට මිනිස්සු දරුණු වෙනවා. කන්න තියෙන ගහ කොල කන්න පුළුවන් කොල වර්ග ගෙඩි වර්ගෝවක් කාලා ඉවර වෙනවා ඒවා විනාස වෙනවා. සත්තු ටිකත් කාලා ඉවර වුණ අවසාන මිනිමස් කන මට්ටමට මිනිස්සු දරුණුනා කිය. සාමාන්‍ය මිනිමස් නෙමේ මිනිස්සු මරාගෙන මිනිමස් කෑව. මැරිච්ච ඒවා විතරක්වාගෙන කෑවන්නෙමේ. ඒ අතර සිල්වතුන් ගුණවතුන්ට පවා රහතුන්ට පවා භික්‍ෂූන් වහන්සේලා බණ භාවනා කරපු අය කාටත් මේ මිනිස්සුන්ගෙන් කරදර බාධා විපත් ඇතිවෙන්න පටන් ගත්ත.
ධර්මයේ සජ්ජායනා කර කර ත්‍රිපිටකය ආරක්ෂා කර කර හිටපු භික්‍ෂූන් වහන්සේලා පවා. උන්වහන්සේලා ධර්මය රැකින දිවිහිමියෙන් ධර්මය රැකගන්න කොටසක් ඉන්දියාවේ කාංචිපුර කියන ප්‍රදේශයට පාරු හදාගෙන ගිය. ඒ ආහාරපාන හොයාගෙන නෙමේ ත්‍රිපිටකයේ රැකගන්න ධර්මය ආරක්ෂා කරගන්න ඕන නිසා. නියගේ අවසන් වෙනකොට භික්‍ෂූන් වහන්සේලාට විපත් පීඩා ඇති වෙලා ඉතිරු වෙච්ච කීප දෙනත් පිරිනිවන් පෑව. ධර්මය රැකගෙන ආරක්ෂා කරගෙන ඉන්න භික්‍ෂූන් වහන්සේලාගේ ජීවිතත් අනතුරේ වැටුණොත්. අනාගතයට ධර්මය රැක දෙන්නේ කොහොමද. තව පිරිසක් නැගෙනහිර මුහුදු වෙර ලයිනේ උන්වහන්සේලාට බැටකේ යයිස්ම විතරයි කිය. නැකිටල ඇවිද ගන්නවා සක්මන් කරන්නවත් ශරීර ශක්තියක් නෑ. වැටකේ යයිස්ම මිරි කලා උඩු බැලි අතට අර වැල්ලි වැතිරිලා එදාට වැටකේ යයිස්ම කෑල්ලක් මිරි කලා උගුරට දාගන්න ඒටික තමයි ශරීර ශක්තිය. එන කිසි දෙයක් ආහාරයක් නැතුව ඒ විදිහට ධර්මය සජ්්‍යහයනා කර කර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරා අවුරුදු 12ක කාලයක් ඇතිවෙච්ච නියග විපත් කාලවල. එතකොට අපිට පේනවා පිංහතුනේ විපාත් ව්‍යසන දුරුභීක්ෂ සමයට අධර්මිෂ්ට රජවරු පහළ වෙච්ච කාලවල ඇතිවෙච්ච විපත් රටවල්වල යුද්ධ මේ වගේ දේවල්වලට ජීවිතය අපිට මෝන දෙන්න සිද්ධ වෙනවා. ඒ සියල්ලත් එක්ක ඔබේ ත්‍යාග දානමේ සිත ත්‍යාගසීලී පරිත්‍යාගසීලී මනස ඒ අතහැරගන්න එපා. පිංහතුනේ සමහර වෙලාවට හිතෙන්න පුළුවන් සල්ලි තියෙනකොට තමයි පින්කං කරන්න ඕන. තියෙන කෙනාට නං ඉතින් දන් දෙන්න බැරිය අන්න එහෙම බොහෝ දෙනෙක් හිතනවා. පිංහතුනී තියෙන කෙනත් දන් දෙන්න ඕන පිනේ වටිනාකම දන්න කෙනා දානයක වටිනාකම දන්න කෙනයි දන් දෙන්න. සමහර වෙලාවට නැති කෙනා අසරණ කෙනා ඒ කෙනා තේරුම් ගන්න ඕනෑ මේ සමහර වෙලාවට තමන් සසරි දන්දීපු නැති නිසා. පෙර සසරී මසුරුකම ලෝභකම පුරුදු කරගත්ත එකේ විපාකයක් අදමම් මේ ගෙවන්න. ඒ නිසාමං කොහොම හරි අඩුම ගාන කන බත්පත බඩකින්නේ ඉඳලා දවස් දෙකතුනකට සැරයක් හරි තමන් කන බත්පතෙන් කොටසක් සතෙකුට හරි කුසගින්න ඉන්න සතෙකුට හරි ආහාරයක් හැටියට පූජ කරන්න. පිංහතුනී අපේ බුදුරජාණන් වහන්සේ තරම් මේ ඔබවත් මමවත් අපි කවුරුත් දානක වටිනාකම අපි මේ බණට කිව්වට. ඒක සියල්ල දන්නේ දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සසරි පුරුදු කරපු. සාරා සංකීය කල්ප ලක්ෂයක් දාන පාරමී පුරපු. සමහර ජීවිතවල ජීවිත පරිත්‍යාගෙන් පරමත්ත පාරමිතාව පිරුව. එහෙම දන්දීපු වෙස්සන්තරාත්මය මහපොලෝ පවා කම්පාවනා හත්වාරයක් උන්වහන්සේ දන් දෙනකොට. ඒ බුදුරජාණන් වහන්සේ තමයි දානික වටිනාකම දන්නේ. ඔබහල ඇති කදිරංගාර ජාතකය මේ ජාතක පොත් වහන්සේ තුළ අපේ බෝසතාණන් වහන්සේ දාන පාරමී පුරපු ආත්ම භාව බොහෝ ප්‍රමාණයක් ගැන සඳහන් වෙනවා. කදිරංගාරකින ජාතකයේ සඳහන් වෙන අපේ බෝසතාණන් වහන්සේගේ එක සංසාර ජීවිතය. එදා උන්වහන්සේ බොහොම ධනවත් බ්‍රාහ්මණය කදිරංගාර. ඔහු දං වැටවල් පවත්වනවා. දුගී මගේ යාචකයන්ට අසරණයන් මොකද ඒ කාලෙ බුද්ධ ශූන්‍ය කාලය. පිම් පව කුසල් ලකුසල් හොඳ නරක මිනිස්සු දන්නේ නැති කාලය. හැබැයි පාරමීපුරණ බෝසතාණන් වහන්සේලා සංසාර පුරුද්ධට දම් දෙෙන්. සසර පුරුද් දැම් බලන සමහර මිනිස්සු මේ පිම් පව් ගැන මේ බනාහලවත් කවුරුත් ගිහිල්ල ඔයාට දම් දෙන්න දානි වටිනාකම දානානි සංස මේ බෞද්ධය අහන විදිහට අහල නෙමේ. මේ ලෝකෙ දන් දෙන්නේ බෞද්ධය විතරක් නෙමේ. මේ පිම්පව් කුසල් අකුසල් දන්න මිනිස්සුම දන් දෙනවා නෙමේ. තමයිට දන්න මිනිස්සු කොච්චර ලෝබද මසුරුද මේ පිම්පව් කුසල් අකුසල් නොදැනගෙන හිටිය සංසාර පුරුද්ධට සමහරු දන් දෙෙන. ඔබ බලන්න මේ ලෝකයේ අන්‍ය ආගමිකයන් අතර පවා තමන් හම්බ කරන ධනේ දුගී මගී අසරණයන්ට උදව් කරන සමාජ සේවාකට සමහර
ලෝකෙ මහා ධනවත් ව්‍යාපාරිකයෝ ඉන්නවා. තමන්ගේ ව්‍යාපාරවලින් හම්බ කරන ධනයෙන් කොටසක් ලෝකයේ එක්කෝ අසරණ වෙච්චායට එක්කෝ පිළිකාරෝගීන්ට සමහර බෙහෙත් වර්ග හොයාගන්න ලෝකෙ පරීක්ෂණවලට ඖෂධ වෙනුවෙන් ලෝකයේ දියුණු නැති රටවල්වලට තමන්ගේ පෞද්ගලික ධනය වියදන් කළ මිනිස්සුන්ට උපකාර කරනවා. මේ ලෝකෙ පුරා මොන තරන් දන් දෙන සමහර වෙලාවට ඔවුන් අනුකම්පාව කරුණාව සංසාර පුරුද්ධ මතේ දෙන්න. එනිසා සසර පුරුද්ධ බුද්ධ ශූර්ණි කාලවල පවා සංසාර පුරුද්ධ මතු වෙනවා බෝසතාණන් වහන්සේලා. ති අපේ බෝසතාණන් වහන්සේ ඒ කාලේ අන්ඩබෙරක ගහක් මිනිස්සු රැස් කර මහා දං වැටවල් පවත්වන. තමන්ගේ ව්‍යාපාරවලින් තමන්ට ලැබෙන තමන්ගේ පරම්පරාවෙන් ලැබිච්ච ධනය වියදන් කළ මිනිස්සුන්ටම දන් දෙෙන. ආහාරපානම දන් දෙනවා. ඔහොම දන් දෙනකොට කාලයක් දන් දෙනවා හැබැයි ඒ ආහාර එතන සිල්වතෙක් රහතන් වහන්සේලා මාර්ග පල්ලාබින් ආරයන් වහන්සේලා පිම්පව් කුසල් අකුසල් දන්නා එනෑ. ඔය අතරේ දැන් බුද්ධ ශූන්‍ය කාලවල පහල ඇති පසේ බුදුරු පහළ වෙන්න කොළු පසේ බුදුරු වැඩයින්න. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා බොහෝ වෙලාවට හිමාලේ යුගන්ධන පර්වතය වගේ ඇසුරුක පසේ බුදුරුන්ට හිමාලේ පහළ වෙන පර්වත ගැන ධර්මය සඳහන් වෙන උන්වහන්සේලා ඒ වගේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා එහෙම ප්‍රදේශවල වැඩඉන්න. මොකද උන්වහන්සේලා බණ කියාගෙන ධර්ම දේශනා කරගෙන වෙහෙර විහාර හදාගෙන එවැනි ශාසනික කටයුතු කරපු බවක් සඳහන් වෙන්නේ. අහසින් වැඩම කළ කොහෙට හරි උන්වහන්සේලා පිණ්ඩ පාත කරගත සමහරවිට අහසින්ම වැඩේ. ධර්මයේ සඳහන් වෙන ඔය ඉසිගිලි පර්වතය ගැන 500ක් පසේ බුදුරු වැඩ සිටිය පර්වතයක් ගැන ඉසිගිලි සූත්‍රය. දවසක් මේ කදිරංගාර මේ එදා අපේ බෝසතාණන් වහන්සේ මේ තාපසතුමා මේ කදිරංගාර කියන මේ සිටුවරයා දවසක් රාත්‍රී හේතු අනේ මං මෙච්චර කාලයක් දං වැටක් පැවැත්තුවා. මං මෙච්චර කාලයක් මගේ ජීවිතේ මං දුගී මගේ යාචකයන්ට මොන තරං ආහාර දෙනවද දන් දෙනවද. නමුත් මට මගේ දානය මහත්ඵල මහානිසංස කරගන්න මට ආර්යන් වහන්සේ නමක් තාම හම්බුනේ නෑනෙ දංවට දානි හැන්දක් හරි පූජ කරන්න කියල හිතුවා. එදා මේ සිතුවිල් අරමුණු වුණා හිමාල මහ වනාන්තරී වැඩ සිටිය පසේ බුදුරජාණන් වහන්සේ නමකට. උන්වහන්සේ දින 7ක් නිරෝධ සමාපත්තියෙන් වැඩඉඳලා සමාපත්තියෙන් නැකිටලා භාවනාවෙන් දිවසින් ලෝකෙ දිහා බැලුවා මේ කාලේ බුද්ධ ශූන්‍ය කාලයක් මිනිස්සු හැමෝම දන් දෙන්න වනේ හරි ලෝබයි මිනිස්සු. හැබැයි දානි හැන්දක් හරි පිළිගන්න පූජ කරන්න සුදුසු ත්‍යාගසීලී පින්වන්ත බෝධි සත්ව ගුණ ඇති කෙනෙක් ඒ මනුලව ඉන්නවද කියල බැලුව බලනකොට අන්න අරමුණුන අර කදිරංගාර සිටුවරයන් වහන්සේ. පෙර සසර පින් තියෙනවා. දං වැටවල් පවත්වනවා. ඔහු හිත හිතා ඉන්න අනේ මට ආරයන් වහන්සේ නමක් ලැබෙනවනන් දානි හැන්දක් පූජ කරන්න. ඒවගේ මෝ බහල ඇති ධර්ම දේශනාවලදී නිරෝධ සමාපත්තියට සමවැදිලා කිසිම ආහාරයක් නොගෙන රහතන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ පසේ බුදුවරු ඉරදි බල සම්පන්න අෂ්ට සමාපත්ති දක්වා හිත වඩපු අය තමයි නිරෝධ සමාපත්තියට සමවතින්. උන්වහන්සේලා දින 7ක් සමාපත්තිසුවේ කිසිම ආහාරයක් නොගෙන ඒ භාවනා ඉරියව්වෙන්ම උන්වහන්සේලා දින 7ක් වැඩඉන්න. දින 7ක් වැඩඉඳලා සමාපත්තියෙන් නැකිටලා පිණ්ඩ පාති වඩිනකොට එදා දවසේ කවුරු හෝ තුන්සිත පහදවා දානි හැන්දක් හරි පූජ කරොත් එහි ආනිසංසයේ මොහොතේ මේ කෙනාට ලැබෙනවා. එනිසා අපිට ධර්මය හම්බෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුව වගේ රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදිච්ච බොහෝ අවස්ථාවල් වල උන්වහන්සේලා සමාපත්තියෙන් නැකිටලා බැලුවේ දිලින් දෙකුට මම පිහිට වෙන්න ඕනේ. මොකද උන්වහන්සේට කොච්චර අසරණ වනත් මොන්න තරම් බඩකින්න හිටියත් තමන් කන බත් පතෙන් හරි එක දංකුඩයක් හරි එක බත් කොටසක් හරි පූජකරොත් ඒ මොහොත්තේ ආනිසංස ලැබෙනවයි දිලිඳු කෙනාට.
එනිසා ආර්යයන් වහන්සේලා පිණ්ඩපාත වැඩියේ අන්න අය ගැන කරුණාවෙන් දානි හැන්දක් හරි බෙදන කෙනාට මහත්ඵල මහානිසංස වෙන නිසා. තිවර පසේ බුදුරජාණන් වහන්සේ එදා දවසේ දින 7ක් සමාපත්තියෙන් වැඩ ඉඳලා එදා උන්වහන්සේට දානයක් නොලැබුණොත් පිරිනිවන් පාන්න වෙනවා. මොකද දවස් 7යි උපරිම ආහාරයක් නැතුව සමාපත්තියෙන් වැඩ ඉන්න පුළුවන්. එක ධර්මයේ සඳහන් වෙන කාරණය. ඉතින් උන්වහන්සේ දැක්කා මේ කදිරංගාර කියන අපේ බෝසතාණන් වහන්සේ දන් වැටක් පවත්වනවා. එතනට අහසින් වැඩියොත් දාන පිළිගන්න පුළුවන්. ඔහු බොහෝ පින් ඇති කෙනෙක්. එදා මේ පසේ බුදුරජාණන් වහන්සේ අහසින්ම පාත්තරේ රැගෙන මේ කදිරංගාර කියන අපේ බෝසතාණන් වහන්සේ එදා මේ සිටුවරයන් වහන්සේගේ නිවස ඉදිරි පිටට අහසින් වැඩිය. අර දාන සේවකයෝ දානය බෙදන අය මේක දැකළ දුවගෙන ඇවිල්ලා කදිරංගාර අපේ බෝසතාණන් වහන්සේට කිව්වා සිටුතුමනී ඔන්න අදනං ඔබට පුදුම සතුටුදායක දවසක්. ඔබ කියා හිටිය නේද අනේ මට ඉශිවරයන් වහන්සේ නමක් ආර්යයන් වහන්සේ නමක් දකින්නවත් ලැබෙනවනම් මට දානෙ ටිකක් පූජ කරගන්න කියලා. අන්න අද උන්වහන්සේ පාත්තරය අරගෙන අහසීම වැඩිය ඔබේ දන් සැල ළඟට. පුදුම සතුටක් ඇති වුණා මේ වචනය හල. දානෙ භාජනය අතට ගත්තා. අතට අරගෙන පුදුම සතුටකින් මම උන්වහන්සේට මගේ අතින්ම දානෙ බෙදනවා කියලා දානෙ භාජනය අරගෙන බිතුලට යනකොටම වසවර්ති මාරයා පසේ බුදුරජාණන් වහන්සේ එදා කදිරංගාර නමින් හිටපු අපේ බෝසතාණන් වහන්සේ අතර ගිනි වැටක් මැව්වා. ගිනි වලක් මැව්වා. ඒ අර දානෙ වලක්වන්න. ඒ වෙලාවේ දැන් ඉස්සරහට අඩිය තියෙනකොටම විශාල ගිනි ජාලාවක් එක ගිනි වලක් මැව්වා. ඒ අතරේ මිනිස්සු බය වෙලා සීසීකට සමහරු සාමාන්‍ය මිනිස්සු බය දුවන්න ගත්තා. දාන මේ චේතනාව හිතට ආපු දානෙ භාජනය අතේ තියාගෙන මං කොහොම හරි දානය පූජ කරනවා කියෙන අධිෂ්ඨානයෙන් හිටපු බෝසතාණන් වහන්සේ දැඩි අධිෂ්ඨානයෙන් තමන්ගේ ගුණධර්ම තමන් දන්දීපු ඉවත් සිහි කළ අධිෂ්ඨාන කරා කෞුද මේ දන් මේ ගිනි වැට මැව්වේ මේ නම් දානි වලක්වන්නමයි මං මෙච්චර දන්දීපු කෙනෙක් මං මේ තරම් ගුණධර්ම රකින කෙනෙක් අනේ මං මේ දානි භාජනය අරගෙන ඉදිරියට ආවේ මේ ආර්යයන් වහන්සේට දානි ටිකක් පූජ කරන්න මගේ අතින්මයි මං මේ රකින ගුණධර්මවලින් මගේ දාන මේ පින්කංවලින් ඒ පුුණ්‍යානු භාව බලයෙන් මේ ගිනි වැට මවපු පුද්ගලයා මට දැකගන්න ලැබේවා කියලා අධිෂ්ඨානයක් කර දානි භාජනය අතේ තියාගෙන එහෙම හිතනකොටම වසවර්ති මාරය අහසි පෙනී හිටිය. ඇහුවා ඔබද මේ ගිනි වැට මැව්වේ. ඔවු මමයි කියවා. මමයි කාමලෝක අධිපතිය. මමයි කියව මේ ගිනි වැට මැව්වේ. ඇයි ඔබ මේ ගිනි වැට මැව්වේ දානය වලක්වන්න කියව. ඇයි ඔබ දානි වලක්වන්න හදන්න. ඊට පස්ස කිව්වා මේ ආර්යයන් වහන්සේ දින 7ක් සමාපත්තියෙන් වැඩ හිටපු කෙනෙ. අද උන්වහන්සේගේ දානි වැලැක්වොත් උන්වහන්සේට පිරිනිවන් පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා උන්වහන්සේ පිරිනිවන් පාවන්නයි මං මේ ගිනි වැට මැව්වෙකි. එදා දානි භාජනය අතේ තියන් හිටපු අපේ බෝසතාණන් වහන්සේට පුදුමාකාර අධිෂ්ඨාන ශක්තිය ත්‍යාගසීලීකම උන්වහන්සේ සසරේ ජීවිත පරිත්‍යාගෙන් දන්දීප කෙනෙ දානි භාජනය අතේ තියාගෙන දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා. අද මං ජීවිතේ පූජා කරලා මේ දානි භාජනය අරගෙන මේ ගිනි වලට පනිනෝ. මගේ ජීවිතය නැතිවුණත් මගේ ශරීරය උඩුකුරුණත් යටිකුරුණත් ගිනිගෙන දැවුණත් මේ ගිනි දැල් අතරින් මට උන්වහන්සේගේ පාත්තරයට දංහැන්දක් හරි පූජා කරගන්න ලැබේවා කියලා අධිෂ්ඨාන කරලා අර දානි භාජනය අරගෙන අර ගිනිවලට පැන්න ජීවිතය පූජා කරලා හරි මාශ්චරයයි බුදුවෙන ආත්මේ බෝසත් පුතෙක් හැටියට ලෝකෙට බිහිවෙච්ච දවසේ පුංචි සිරිපා පොළොවේ තබන්න සූදානන් වෙනකොට තබන පියවරක් පාසා පොළොවෙන් නෙළුම් මල් මතුවෙච්ච ඒ සිරිපා සංසාර පින උන්වහන්සේ බුදු වෙලා වැඩම කරනකොට මහපොළොව සමවෙලා
උස්තැන් යටට ගිහිල්ල වලවල් උඩට මතු වෙලා පොළොව සමභාවයට පත්වෙලා කුණු රොඩු ගල් කැබලි කුණු ඉවත් වෙලා සුප්පතිට්ටිත පාද බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපතුල් පිළිගත්තේ මහපොළොවේ ආකාරයට. ඒ තරන් සංසාරික පින ඇති බෝසතාණන් වහන්සේදා එහෙම දන් දෙන අධිෂ්ඨානයෙන් අර ගිනිවලට පනිනකොට ගිනිවල ඇතුළෙන් විශාල නෙළුම් මලක් පහළ වෙලා ඒ මල උන්වහන්සේවත් රැගෙන උඩට පැනනැක්ග කිය. හිතාගන්න බැරි ආශ්චර්යමත් සිදුවීම. ඒ මල මත්තම වැඩඉඳගෙන උන්වහන්සේ සාධකාර දෙමින් පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට දානය පූජා කර. එහෙම දන් දෙනකොට වසවර්ති මාරය අතුරු දහන් වුණා අර ගිනිවලත් සියල් අතුරු දහන් වෙලාගිය. උන්වහන්සේ ඒ විදිහට දන්දීල ප්‍රාර්ථනා කරා මම ජීවිතයේ පරිත්‍යාග කරගෙන මන් දන්දුන්. දානය වෙනුවෙන් මන් ජීවිත පරිත්‍යාගෙන්මයි ගිනිවලට පැන්නේ. මේ ජීවිතයේ පූජා කරගෙන දන්දීපු පිනෙන් මට මතු ලෝතුරා සම්බුද්ධ රාජ්‍යම ලැබේවා කියලා අධිෂ්ඨාන කර. එතකොට බලන්න අපේ බෝසතාණන් වහන්සේ සසරි දන්දීපු හැටි ජීවිතයේ පවා පූජ කර දන්දීපු කෙනෙ. තිය නිසා පිංහතුනි ඔබේ ජීවිතයේ මොන තරම් ප්‍රශ්න ගැටලු පීඩා අපහසුතා දැනුණත් ඔබේ ගමේ නස්සරණ කෙනෙකුට හරි එක බත් වෙලක් හරි දෙන්න උත්සාහ කරන්න මේ වැනි මොහොතක. සමහර වෙලාවට ඔබට ගෙදර පෙර සසර පිනකට ඔබට මොනවාහරි දෙයක් තියෙන්න්න පුළුවන්. සමහර වෙලාවට වෙනද තුන්වේල කාපු කෙනාට දවසවිය දෙකක් වෙන්න පුළුව එකක් වෙන්න පුළුවන්. ඔබේ ශක්ති පමණින් සතෙකුට හරි බත් ඇටයක්කත් මෙවැනි කාලෙක විසි කරන්න එපා. කන්න නැතුව බඩකින්න ඉන්න සිය දහස් ගාන කුසගිනි වේදනාව දරාගෙන ඉන්න කාලය. තිය නිසා මෙවැනි වෙලාවක මෙවැනි පරිසරයක ඔබ ඔබේ ශක්ති පමණින් දම්පින්කං කරන්න. හැම කෙනෙක් ගැනම මනුස්්‍යයෝ මොන තරම් පීඩා සත්තු පවා මෙවැනි වෙලාව. ඒ නිසා හැමෝම ගැන අනුකම්පා සිතක් ඇති කරගන්න. ඇතිකරගෙන ඔබේ ශක්ති පමණින් ඔබට මොන තරං ආර්ථික අපහසුතා පීඩන මේවා තිබුණා. ඔබට පුළුවන් හැටියට නැති බැරි අයට උදව්පකාර කරන්න. ඔබේ ශක්ති පමණින් දම්පින්කං කරන්න. අපි දැක්ක පසුගිය කාලවල. අපේ රටේ මේ ප්‍රශ්න මොන තරන් දරුණුවට මේ තෙල් පෝලිං ගෑස් පෝලිං ආහාර හිඟයක් ගැන ඉදිරී ඇතිවෙන මේ වැනි අසීරුතා ගැන කොච්චර ඇහුනත් මොන තරම් පීඩා දැනුණා. මිනිස්සු වෙසක් පෝය කාලෙ මොන තරන් දන්සැල් දුන්න පොසොන් පෝයට ඔබ දකින්න ඇති කොච්චර මිනිස්සු දන්සැල් දුන්න. අසීරුවෙන් හරි අමාරුවෙන් හරි තමන් කරගෙන යන පින්කං මොන තරම් අසීරුතා ඇති වුණත් දිගට කරන්න උත්සාහ කරන මහා පින්වන්ත බෝසත් ගුණ ඇති මිනිස්සු අපේ රටේ මේ මිනිස්සු අතර ඉන්නවා. තිය නිසා ඔබට වෙනද වගේ ප්‍රනීතව දන් දෙන්න බැරි වුණා. ඒ දම් පින්කං ඔබේ ශක්ති පමණින් කරගෙන යන් වෙන ද වෑන්ජන 3-4ක් හදාගෙන දන්දීපු කෙනා අඩුම ගාන එක වෑන්ජනයක් එක් හරි දන් දෙන්න. ඔබට පුළුවන් හැටියට තව කෙනෙක් ගැන හොයල සමහලාට බෙහෙතක් ගන්න විදිහක් නැතුව. ජීවිතේ බොහොම අසරණ වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුට ආහාරපාන ඇඳුම් පැළඳුම් සමහලාට ඉන්න තැනක් නැතුව ගෙවල් කුලි ගෙවා ගන්න බැරුව පාරට ඇදල දාලා වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි වෙලාවක මිනිස්සු ගැන මානුසිකෝ බලන් සමහලාවට අසරණකමට නැතිබැරිකමට එක දවසක් සතියක් මාසයක් ගෙවල් කුලි ගෙවන්න බැරි වුණා කියලා ඉන්න තැනින් ගෙදරින් එලියට ඇදල දාලා මිනිස්සු මහපාරට දාලා පලිගන්න අනතුරු කරන්න එවැනි මට්ටමට කරූර මනසක් ඇති සමාජයක සමහර සිදුවින් අපිට විටින් විට අහන්න ලැබෙනවා. තිය නිසා මේ සියල්ල මොකද අපිට තේරෙනවා මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙනකොට ආර්ථික අපහසුතා වැඩි වෙනකොට බොහෝ වෙලාවට මේ කියන බණ පවා සමහරලාට බණ ඇහෙනකොටත් කේන්තියනවා. සමහර වෙලාට ඉවසන්න කියනකොටත් කියන කෙනා ගැනත් කේන්තියනවා. දන් දෙන්න කියනකොට කියන කෙනා ගැනත් කේන්තියනවා. මිනිස්සු හැම වෙලාම ආවේගශීලීව කාට හරි බැන බැන දවේශයෙන් වෛරයෙන් කේන්තියෙන් පසුවෙන යුගයා මෙවැනි වෙලාවක තමයි ඉවසීම පුරුදු කරන්න ඕන. හිතට කේන්තිය බලවත් වෙන වෙලාවක ඉවසන්න ඕනේ.
අමාරු වෙලාවක තමයි අමාරුවෙන් හරි දම්පින්කං කරන්න. තමන්ගේ හිතට කෙලෙස් බලවත් වෙන වෙලාවට තමයි වීරියෙන් කෙලෙස් යටපත් කරගන්නවා. එනිසා මෙවැනි කාලෙක අසීරුවෙන් හරි සිල් ගුණ දහම් රැකගන්න උත්සාහ කරන්න. පුළුවන් තරන් මොන තරම් ප්‍රශ්න ගැටලු පීඩා ඇති වුණත් වැරදි ජීවිතවලට යොමුවෙන්න එපා. පුළුවන් තරන් ඔබේ කය සංවර කරගන්න. ඔබේ වචනය සංවර කරගන්න. ඔබේ හිත රැකගන්න. අසීරු මොහොතක අමාරු මොහොතක අමාරුවෙන් හරි ගුණධර්ම ටික රැකගන්න. ඒ රකින ගුණධර්ම ඔබෝ සසර ආරක්ෂිතව ධර්මය කරා නිවන කරාරගෙනයාව. එනිසා ඔබ කොහේ ඉපදුනා මේක මේ අපිට එක පුද්ගලයකුට දෙන්නෙකුට මෙන්න මෙයා නිසා කියලා අපි කොහේ ඇඟලි දික්කරත් මේ ලෝකයේ පුරාම ඉපදීම නිසයි දුක කියන එක තේරුම් ගන්න තාක්කල්. ඉපදිච්ච නිසානේද මේ දුක්විදින්න කියලා වටහාගෙන මේ දුක තමාතුලින් අවබෝධ කර නොගන්න තාක්කල් සසර මේ වැනි දුක්විඳවින්ද අපිට සංසාරය යන්න වෙන. සංසාරය කොච්චරන ඔබ ධර්මය තුළින් හිතල බලන්න සසර කොච්චර කන්න බොන්න නැතුව දුක්විඳල බඩකින්නේ අපි මැරිල ඇත්. සසර මොන තරන් දුර්භික්ෂවලට අහුවෙලා වසංගත රෝගවලට අහුවෙලා බෙහෙතක් හේතක් ගන්න විදිහක් නැතු මොන තරම් අසරන්න වෙලා ජීවිතවල අපි මිය ගිහිල්ල ඇත්. සමහල්ලාවට අධර්මිෂ්ට රජවරු පහළ වෙච්ච යුගවල යුද්ධවලට මැදිහත් වෙලා වැරදි නොකර වැරදිකාරව හැටියට දඩුවන් විදලා රාජ දඩුවන් විදලා මොන තරන් ජීවිතවල අපි මෙවැනි පීඩාවල්ලට පත්වෙලා ඇත්. සසර ඉපදමින් මැරමින් මැරමින් ධර්මාවබෝධයක් නොකර සසර යන තාක්කල් මෙවැනි කරදර බාධා විපත් අපිට මුණ දෙන්න සිද්ධ වෙන. ඒ නිසා ඉපදීම මයිදුක. ඉපදිච්ච නිසයි ලෙඩවෙන්. ඉපදිච්ච නිසයි වයසටයන්. ඉපදිච්ච නිසයි කායික දුක් මානසික දුක් සුසුම්හෙලියෙන් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක අප්‍රියන් සමඟ එකතුවීමේ දුක කැමතිදේ නොලැබීමේ දුක ජරාව්‍යාදි සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස මේ සමස්ත දුක්කක් කන්දේම හටගන්න ඉපදීම නිසා. හැබැ යෝක අපි තේරුම් ගන්න දක්ෂ නොවෙන තාක්කල් අපි ප්‍රශ්නි බාහිරට දාන අරයා නිසා මෙයා නිසා මේ අය නිසා මේ පුද්ගලයෝ නිසා මේ කණ්ඩායම නිසා හැබැයි මේ සසරේ ඉපදමින් මැරමින් මේ විදින දුකට හේතුව ධර්මය අවබෝධ නොකිරීමමයි. අවිද්‍යාව තන්හාාව නිසාමයි දුකායායමත් ඇතිවෙන්න කියලා තමා තුළින් මේ දුකේ ස්භාවය අවබෝධ කරගන්න කෙනා. අන්‍යයා අවිද්‍යාව තන්හාාව ප්‍රහාණය කරගෙන මේ සසර ගමනින් මිදිලා දුකෙන් නිදහස් වෙන්න උත්සාහගන්න අමාරුයි. හැබැයි ඒ අමාරුදේ ජයගන්න උත්සාහයක් හරිගන්න. මේ අමාරුදේ ජයගත්ත එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මේ ලෝකෙ කෝටි ප්‍රකෝටි ගණන් මේ සම්බුද්ධ ශාසනින් කොයි තරම් පිරිසක් ප්‍රයෝජනය ගත්තද. මේ අමාරුදේ ජයගත්තද. ඒ නිසා පින්වතුනේ අසීරුවෙන් වුණත් අමාරුවෙන් වුණත් සිල් රකින්න ගුණ ධර්මටික රැකගන්න හිත රැකගන්න ධර්මය දියුණු කරගන්න ඔබේ ත්‍යාගහිත පරිත්‍යාගශීලීකම දානය ඔබ කොජී තරම් අපහසුතා ඇති වුණත් ඒව මඟ හැරගන්න පා ජීවිතයේ ටික්ක ටික හරි පුරුදු කරන්න වර්ධනය කරගන්න. තිය නිසා ඔබ හැම දෙනාටම ඔබේ ජීවිතයේ මේ අහන බණපදවලින් ඔබේ ජීවිතය අකුසල් සිත් යටපත් වෙලා කුසල් සිත් බලවත් කරගෙන සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මය දියුණු කරගන්න ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා උපකාරවේවා පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද ධර්මශ්‍රවනින් ඔබ රැස් කරගස් සියලුපින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. ඉතිං අද මේ මෙත් සදහම් දේශනා ඔස්සේ මේ උතුම් ධර්ම දේශනාවේ පින්බරදායක කත ධර්මය කටයුතු කරන්නේ නවසීලන්තේ ක්‍රයිස්්චර්ච්හි පදිංචිව සිටින
කෝසල අබේකෝන් මහත්මා සෙව්වන්දිය ඇපා මහත්මිය කියනේ දෙපළ පින්වත් දෙපළ විසින්. එයාගේ අරමුණ තමයි මීට මාස 9කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ඊකේ පියසේන ආදරණීය පියාණන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. ඉතින් එතුමන් සුජීවත්ව සිටියේ නම් ජූනි මාසේ 16 වෙනි දිනට 67 වෙනි ජන්මදිනයේ යෙදෙනවා. ඊකේ පියසේන ආදරණීය පියාණන් ඇතුළු මිය පරලොව ගිය සියලුම ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම දැනට මාස 3ක් වයස ඇති සෙහස් අබේකෝන් පුංචි පුතණුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා ඒ පුතුට ආශිර්වාද කිරීම. ඒ වගේම සුජීවත්ව සිටින ප්‍රේමා කේ ඈපා සහ සීතා රජනායක කියන ආදරණීය මෑණිවරුන්ට මුතුබණ්ඩා අබේකෝන් ආදරණීය පියාණන්ට ඒ වගේම පවුලේ සහෝදර සහෝදරියන් දූ දරුවන් ඇතුළු හිතමිට ආදී හැම දෙනාටම සුජීවත් වෙන්න හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවත් තමන් නමින් මියගිය ඥාතීන් වගේම සංසාරගත පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සංසාර දුකින් අත මිදේවා කියන පුණ්‍ය අනුමෝදනා චේතනාවත් ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නියම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව අද දායකත්වයෙන් සම්බන්ධ වෙන නව ශ්‍රීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් පදිංචි කෝසල අබේකෝන් මහත්මයා සෙව්වන්දිය ඇපා මහත්මිය කියන පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් මේ හැම දිනාටමත් ඒ පවුලේ සියලු දෙනාමත් බණ ඇසූ හැම දිනාමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.